ආයුබෝවන් දරුවනි. අද අපි කතා කරන්න යන්නේ 2016 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සකස් කරපු උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ පළමු ප්‍රශ්න පත්‍රයේ 21 වෙනි ප්‍රශ්නයේ සිට 40 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න. ඔබට මේ ප්‍රශ්න පත්‍රය ලැබී නැත්නම් ප්‍රශ්න ටික තිරේ දිස් වෙන්න සලස්වනවා. ඒවා අදාළ කරගෙන පිළිතුරු සපයලා ඔබගේ පිළිතුරු නිවැරදිද කියලා මේ සාකච්ඡාවේදී පැහැදිලි කරගන්න. හොඳයි, එහෙනම් අපි ආරම්භ කරමු. 21 වන ප්‍රශ්නය. A හා B මගින් දැක්වෙන සුදුරුදුරාණු ප්‍රභේද දෙක පිළිවෙලින් මොනවද කියලා. සුදුරුදුරාණු වර්ග දෙකක් දක්වලා තියෙනවා A සහ B කියලා. මේ විදිහට සුදුරුදුරාණු වර්ග දෙකක් දක්වලා තියෙනවා. මෙන්න මේ වගේ සුදුරුදුරාණු වර්ග දෙකක් තියෙනවා. අපි දන්නවා සුදුරුදුරාණු වර්ග ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරනවා. එකක් තමයි කණිකාමය සුදුරුදුරාණු සහ කණිකා රහිත සුදුරුදුරාණු කියලා. කණිකාමය සුදුරුදුරාණු වර්ග තුනක් තියෙනවා. නියුට්‍රොෆිල, බේසොෆිල සහ ඉෝසිනෝෆිල කියලා. කණිකා රහිත සුදුරුදුරාණු වර්ග දෙකක් තියෙනවා. වසාසෛල සහ මොනොසෛල කියලා. ඒත් මෙතන පෙන්නලා තියෙන සුදුරුදුරාණු වර්ග දෙක මොනවද කියලා. මේ සුදුරුදුරාණු වර්ගය තමයි නියුට්‍රොෆිල කියන සුදුරුදුරාණු වර්ගය. මේ තියෙන්නේ මොනොසයිට් කියන සුදුරුදුරාණු වර්ගය. එhmenan A සහ B පිළිවෙලින් දැක්වෙන්නේ නියුට්‍රොෆිල සහ මොනොසයිට් කියන පිළිතුර දෙවෙනි පිළිතුර. 22 වන ප්‍රශ්නය. විවිධ නිෂ්පාදන ක්‍රියාවලි කිහිපයක් සඳහා උදාහරණ 3ක් පහත දැක්වේ. කුණු තෙල් නිස්සාරණය කිරීම, මුහුදු ජලය මගින් ලුණු නිෂ්පාදනය, මුණුගල් භාවිතා කර සිමෙන්ති නිෂ්පාදනය. ඉහත ඒවායින් මිශ්‍රණයක සංඝටක වෙන් කිරීමේ ක්‍රම ශිල්ප භාවිතා කර ඇති අවස්ථාවක් නැත්නම් අවස්ථා තෝරන්න කියලා කියනවා. කුණු තෙල් නිස්සාරණය කියලා කියන්නේ අපි දන්නවා ශාක තෙල් වෙන් කර ගැනීමක් කරන්නේ. ඒතකොට ශාක කොටස් වල තියෙන සගන්ධ ද්‍රව්‍ය ඒ ශාක කොටස් වලින් වෙන් කර ගැනීම සිදු කරනවා. මේ සඳහා භාවිතා කරනවා අපි හුමාල ආසවණය කියන ක්‍රම ශිල්පය. එහෙනම් ඒක සංඝටක වෙන් කරගන්න ක්‍රමයක්. මුහුදු ජලය මගින් ලුණු නිෂ්පාදනය කිරීම කියන්නේ මුහුදු ජලයේ තියෙන ජලය වාෂ්ප කරලා ලවණ අවක්ෂේප වෙන්න සලස්වලා ලුණු අවක්ෂේප කරලා නැත්නම් කැට බවට පත් කරලා වෙන් කර ගැනීමේ ක්‍රමයක් තියෙන්නේ. ඒකට අපි කියනවා ස්ෆටිකීකරණය කියලා. එහෙමනම් ඒකත් සංඝටක වෙන් කිරීමේ ක්‍රම ශිල්පයක්. කුණුගල් භාවිතා කර සිමෙන්ති නිෂ්පාදනය කිරීම කියන එක සංඝටක වෙන් කිරීමක් නෙවෙයි වෙන්නේ, සංඝටක එකතු කිරීමක් වෙන ක්‍රමයක්. සිමෙන්ති කියලා කියන්නේ හුණුගල්, මැටි සහ ජිප්සම් කියන සංඝටක වල එකතුවක් තියෙනවා. එhmenan ඒක වෙන් කිරීමේ ක්‍රම ශිල්පයක් විදිහට සලකන්නේ නැහැ. එhmenan පිළිතුරු වෙන්නේ A සහ B නිවැරදි කියන එක තුන්වෙනි පිළිතුර. 23 වෙනි ප්‍රශ්නය. මෙම පරිපථයේ S ස්විචය සංයුක්ත කළ විට පරිපථයේ සමග ප්‍රතිරෝධය වන්නේ මොකක්ද කියලා. මෙන්න මේ වගේ පරිපථයක් දීලා තියෙනවා. දැන් මේ පරිපථයේ සමග ප්‍රතිරෝධය අපි හෙව්වොත් මේ ස්විචය විවෘත කරලා තියෙන්නේ, ඕෆ් කරලා තියෙන්නේ. එතන මේ සමග ප්‍රතිරෝධය එන්නේ මෙතන ඕම් 2.2 අපි දන්නවා සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතකොට මේ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා නම් ඒකේ සමග ප්‍රතිරෝධය එන්නේ ප්‍රතිරෝධ ගාන බෙදීම එක ප්‍රතිරෝධයක අගය. ඒ කියන්නේ 1 ඕම්. මෙතන තව දෙකක් වෙනවා. ඒ නිසා මේකේ අවසාන සමග ප්‍රතිරෝධය එනවා 3 ඕම් කියන එක. මේ 3 ඕම් කියලා කියන්නේ ස්විචය විවෘත වෙලා තියෙන අවස්ථාවේදී. ඒ කියන්නේ ඕෆ් කරලා තියෙනකොට තියෙන ප්‍රතිරෝධය තමයි මේ කියන්නේ.
දැන් මේක අහන්නේ ඒක නෙමෙයි. දැන් ගොඩක් කට්ටිය ප්‍රශ්න කියවපු ගමන් මේකේ සමග ප්‍රතිරෝධය හොයලා මෙන්න මේ 3යි ඕම් කියන උත්තරේ මේකේ තියෙනවා. ඒ උත්තරේ සටහන් කරනවා. ඒක වැරදි. කියන්නේ මොකද්ද? මේක මේ ස්විච් එක ඔන් කරන්න කියලා කියනවා. ඒ ස්විච් එක ඔන් කරපුවාම මොකද වෙන්නේ කියන එකයි අපි තේරුම් ගන්න ඕනේ. මේ ස්විච් එක ඔන් කරපුවාම මොකද වෙන්නේ? ධාරාව මේ ප්‍රතිරෝධ හරහා ගමන් කරන්නේ නැහැ. ධාරාව යන්නේ ප්‍රතිරෝධය නැති තැනින්. ඒ බාධාව නැති තැනින් තමයි ධාරාව ගමන් කරන්නේ. එහෙමනම් මෙතනින් ධාරාව ගමන් කරොත් මේක වෙනම පරිපථයක් විදිහට ක්‍රියා කරනවා. එහෙනම් එතකොට සමග ප්‍රතිරෝධය ඉන්නේ ඕම් 2ක් විතරයි. එහෙමනම් මෙතන සමග ප්‍රතිරෝධය කියන එක ඉන්නේ ඕම් 2යි කියන්නේ. උත්තරේ 4 වෙනි උත්තරේ තමයි. 24 වෙනි ප්‍රශ්නය. මුඛයේ සිට අන්න ස්රෝතය හා ආමාශය හරහා කුඩා අන්ත්‍රය දක්වා ගමන් කරන ආහාරය ජීර්ණය වීමේදී එක් එක් ස්ථානවලදී මුඛයේ pH අගය වෙනස් වේ. මුඛයේ සිට කුඩා අන්ත්‍රය දක්වා pH වෙනස් වීම දක්වන නිවැරදි අනුපිළිවෙල කොතනද කියලා. අවස්ථා කීපයක් දීලා තියෙනවා. මුඛය, අන්න ස්රෝතය, ආමාශය, කුඩා අන්ත්‍රය. අපි දන්නවා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ආම්ලික මාධ්‍යයක් තියෙන එකම එක තැනක විතරයි කොහෙද? ආමාශය. ආමාශයේ විතරයි ආම්ලික මාධ්‍යයක් තියෙන්නේ. අනිත් කිසිම තැනක ආම්ලික මාධ්‍යයක් පවතින්නේ නැහැ. බාෂ්පික මාධ්‍ය තමයි තියෙන්නේ. දැන් මුඛයේ කේටය මගින් ආහාරය බාෂ්පික තත්ත්වයට පත් කරනවා. පත් කරලා තමයි කේටයත් එක්ක මිශ්‍ර කරලා පිෂ්ඨයේ ජීර්ණය වෙලා මෝල්ටෝස් බවට පත් කරලා තමයි ආහාරය අන්න ස්රෝතය හරහා යන්නේ. අන්න ස්රෝතයේදී ආහාරයට කිසිම ජීර්ණ ඵලයක් එකතු මේ ජීර්ණ යුෂ වර්ගයක් එකතු වීම සිද්ධ වෙන්නේ නැහැ. එමන් මුඛයෙන් ආපු බාෂ්මික ආහාරය අන්න ස්රෝතයේ දිගේද බාෂ්මික තත්වයෙන්ම පවතිනවා. ඒක ආමාශයට ආවම ආමාශයේදී ආම්ලික වෙනවා. ආයි ආමාශයෙන් එළියට ගියාම ග්‍රහණියට එකතු වෙන්නේ. ග්‍රහණියේදී මොකද වෙන්නේ? ආහාරයට පිත එකතු වෙනවා. පිත එකතු වෙන නිසා නැවතත් ආහාරය බාෂ්මික තත්වයට පත් වෙනවා. ඒ ග්‍රහණයේදී බාෂ්මික වූ ආහාරය තමයි ශුද්ධාන්තය හරහා ගමන් කිරීම සිද්ධ කරන්නේ බාෂ්මික තත්වයෙන්ම. එහෙමනම් මෙන්න පිළිවෙල තියෙන්නේ මොකද්ද? මුඛයේදී බාෂ්මිකයි, අන්න ස්රෝතයේදී බාෂ්මිකයි, ආමාශයේදී ආම්ලිකයි, ශුද්ධාන්තයේදී නැවතත් බාෂ්මිකයි. එහෙනම් අන්න ඒ වගේ පිළිතුරක් වෙන්නලා තියෙනවා. 4 වෙනි පිළිතුර. එහෙනම් පිළිතුර වෙන්නේ 4. 25 වෙනි ප්‍රශ්නය. මේක දීලා තියෙන ඉහත ප්‍රතික්‍රියාව අනුව XY Z දී අගයන් නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරේද කියලා අහනවා. ඇලුමිනියම් HCl අම්ලය සමග දක්වන ප්‍රතික්‍රියාව තියෙන්නේ. අපි දන්නවා ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම අම්ලයට අදාළ ලෝහ ලවණය හැදෙනවා. ඊට අමතරව හයිඩ්‍රජන් වායුව පිටවෙනවා. ඔය තමයි ලෝහයක් අම්ලයක් සමග දක්වන ප්‍රතික්‍රියාව. දැන් මේක තුලිට ගන්නකොට අපි දන්නවා මෙතන ක්ලෝරින් 3ක් තියෙනවා. දැන් මෙතෙන්ට 3ක් දැම්මොත් මේ හයිඩ්‍රජන් වලට ගැළපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක අපි දෙගුණ ගන්නවා. එතකොට මෙතන දෙවරක් 3 HCl 6ක් එනවා. හයිඩ්‍රජන් එනවා මොකද්ද එතකොට? 6යි මෙතන. එහෙනම් 3 වරක් 2 6යි. ඇලුමිනියම් 2. මේ තමයි සමීකරණය තුලිට උනාම එන විදිහ. එතකොට මෙතන අපි දන්නවා මොකක්ද තියෙන්නේ? x කියලා තියෙනවා මෙතන. මෙතන y කියලා තියෙනවා. මෙතන z කියලා තියෙනවා. එතකොට x y z කියන තුන පිළිවෙලින් එන්නේ 2 6 සහ 2 කියන පිළිතුර. 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට තියෙන්නේ. 26 වෙනි ප්‍රශ්නය. රූපයේ පෙන්වා ඇති පරිදි C ලක්ෂයෙන් එල්ලා ඇති සැහැල්ලු ගන්න සමතුලිතව පිහිටයි. එම අවස්ථාවේදී W හි අගය කොපමණද කියලා. මෙන්න දීලා තියෙනවා රූපයක්. දණ්ඩක් එල්ලලා තියෙනවා එහෙම. මේක එල්ලලා තියෙන්නේ හරි වැඩි. C ලක්ෂයෙන් එල්ලලා තියෙනවා. C ලක්ෂයෙන් එල්ලලා තියෙනවා මේක මීටර 2යි කියලා කියනවා. මෙතන තියෙනවා නිව්ටන් 25ක භාරයක් තියෙනවා මෙතන. මෙතන දීලා තියෙනවා මීටර 1ක් දුරින් එල්ලලා තියෙනවා පන්දුවක්. මේකේ බර තමයි W කියලා. අපි දන්නවා මොකද්ද? C ලක්ෂය වටා මේ දණ්ඩ සමතුලිත නම් C ලක්ෂය වටා දණ්ඩ සමතුලිත නම්
C ලක්ෂය වටා දක්ෂිනාවර්ත කූර්ණ සමාන වෙනවා C ලක්ෂය වටා වාමාවර්ත කූර්ණ වලට. ඔක තමයි දැනගන්න. C ලක්ෂය වටා දක්ෂිනාවර්ත කූර්ණ C ලක්ෂය වටා වාමාවර්ත කූර්ණ වලට සමාන වෙනවා. ඒතර දක්ෂිනාවර්ත කූර්ණය කියලා කියන්නේ අපි දන්නවා මේක දක්ෂිනාවර්ත කියන්නේ මේ පැත්තට ගැටෙනවා W වැඩි කිරීම 1. මෙන්න දක්ෂිනාවර්ත කූර්ණය වාමාවර්ත කූර්ණයේ 25 වැඩි කිරීම 2. එහෙනම් දැන් ගන්න පුළුවන් W වැඩි කිරීම 1 කියලා කියන්නේ W 25 සරන් 2 කියන්නේ 50යි. එහෙනම් W කියන්නේ නිව්ටන් 50. මෙන්න අපිට පැහැදිලිව පිළිතුරු ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. 27 වෙනි ප්‍රශ්නය. ජීවීන් අධිරාජධානි මට්ටම් අණුව වර්ගීකරණය කළ හැක්කේ කෙසේද? මොනවාද අධිරාජධානි මට්ටම්? එකක් තමයි ආකියා අධිරාජධානි, බැක්ටීරියා අධිරාජධානි සහ යූකැරියා අධිරාජධානි කියන අධිරාජධානි තුනකට වෙන් කරන්න පුළුවන් කියලා කාල් ලූස් කියන විද්‍යාඥයා ප්‍රකාශ කරා. එහෙමනම් පිළිතුර එන්නේ යූකැරියා, ආකියා සහ බැක්ටීරියා කියන තුන්වෙනි පිළිතුර. 28 වෙනි ප්‍රශ්නය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 80ක් ජලය ග්‍රෑම් 360ක දිය කර ද්‍රාවණයක් සාදනු ලැබේ. එම ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය කොපමණද කියලා. අපි දන්නවා මවුල භාගය කොහොමද හොයාගන්නේ? මවුල භාගය සමාන වෙනවා මුළු මවුල ගණන. මුළු මවුල ගණන උඩ ද්‍රාව්‍ය මවුල ගණන. මේක තමයි මවුල භාගය වෙන සම්බන්ධතාවය. දැන් මෙතන අපිට අහන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය ගැන තමයි අහන්නේ. දැන් මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරක් තියෙනවද? ග්‍රෑම් 80යි. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සෝඩියම් 23යි, ඔක්සිජන් 16යි, හයිඩ්‍රජන් 2යි. ඒ කියන්නේ 40යි. එහෙනම් මවුල ගාන කියන්නේ මොකද්ද? මේ දීලා තියෙන ස්කන්ධයේ සාපේක්ෂ අනුක ස්කන්ධයෙන් බෙදෙනවා. ඒ කියන්නේ දීලා තියෙන ස්කන්ධය 80යි. 80 40ෙන් බෙදුවාම වෙනවා මවුල 2යි. ඔය කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2යි. ඒ වගේම ගන්න පුළුවන් ජල මවුල ගාන. ජල මවුල ගාන අපි දන්නවා ජලයේ අනුක ස්කන්ධය කියලා කියන්නේ 2යි 16යි කියන්නේ 18යි. එහෙනම් ඊතර මවුල ගාන හොයනවා අපි මේ විදිහටම ග්‍රෑම් 360ක් තියෙනවා. එහෙනම් 18 ඒවා මවුල 20යි. මොන ජල මවුල ගාන මවුල 20යි. දැන් මේකේ අපි දන්නවා මුළු මවුල ගාන. මුළු මවුල ගාන කොච්චරද දෙන්නේ? ජල මවුල 20යි, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2යි, මුළු මවුල 22යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන 2යි. හරිද? එහෙනම් මොකද වෙන්නේ? 22 උඩ 2. ඉතින් මේක සුළු කරන්න පුළුවන්. සුළු කරාම එනවා 11න් 1. 11න් 1 කියන පිළිතුරයි. එහෙමනම් පිළිතුර එන්නේ 1 බෙදීම 11 කියන පළවෙනි පිළිතුර. පැහැදිලි? 29 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන්නේ ඍජුකාරක පරිපථයක සටහනකි. මින් ලැබෙන ප්‍රතිදාන තරංගයේ හැඩය නිවැරදිව දැක්වෙනුයේ පහත කුමන ප්‍රස්තාවයක්ද කියලා. මේකේ දැක්වෙන්නේ මොකද්ද? පූර්ණ තරංග ඍජුකරණය දැක්වෙන පරිපථයක්. නැත්නම් අපි කියනවා ඍජුකාරක සේතුවක් දැක්වෙන්නේ. ඍජුකාරක සේතුවක් කරහා ධාරාවක් ගලද්දී පූර්ණ තරංග ඍජුකරණයක් තමයි සිද්ධ වෙන්නේ. පූර්ණ තරංග ඍජුකරණයකදී මෙන්න මේ පරිපථය දීලා තියෙනවා. මෙතනින් අපි ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙන්නේ. මේ ප්‍රත්‍යාවර්ත ධාරාව බලන්න මේ මම කියන්නේ පොඩ්ඩක් මේක දිහා බලගෙන ඉන්න. මේ තරංගයන්ගේ මෙතනින් ධාරාව යනවා. ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේ කරා ධාරාව මෙහෙට යනවා. ගිහිල්ලා මෙතනින් මේ පැත්තට ඇවිල්ලා මෙතනින් මේ ඇවිල්ලා මෙතෙන්ට. අනිත් පැත්තට ධාරාව යවුවොත්
අනේද ප්‍රත්‍යාවර්ත ධාරාවේ අනිත් අර්ථයෙන් කියොත් මෙතනින් ධාරාව යනවා. මේ යන ධාරාව මෙතනින් ගිහිල්ලා මේක හරහා මෙතන ගිහිල්ලා මෙතනින් ඇවිල්ලා මෙන්න මේ හරහා ගිහින් තමයි මෙහාට එන්නේ. ඔන්න පැහැදිලිද? එතකොට මේ හරහා ධාරාව අර්ධ දෙකේදීම එකම පැත්තට ධාරාව යනවා. අර්ධ දෙකේදීම එකම දිශාවකට ධාරාව යනවා. එහෙනම් සම්පූර්ණ තරංගයම ප්‍රත්‍යාවර්ත ධාරාවේ සම්පූර්ණ තරංගයම ඍජුකරණයට සිද්ධ වෙනවා. ඍජුකරණය වෙනකොට මේ වගේ තරංග රටාවක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. තරණ විභවාන්තරය වෙනස් වෙන ආකාරයේ කාලයත් එක්ක පෙන්වුම් කරන ප්‍රස්තාරයක් අපිට ගන්න පුළුවන්. හරිද? ඒකට පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට ගන්න තියෙන්නේ. 30 වෙනි ප්‍රශ්නය. ආර්තව චක්‍රයේදී ඩිම්බකෝෂය තුළ වෙනස් වීම සිදුවන අවධි පමණ අඩංගු වර්ණය තෝරන්න. ආර්තව චක්‍රයේදී වෙනස් වීම සිද්ධ වෙනවා ඩිම්බකෝෂය තුළදී සහ ගර්භාෂය තුළදී. ඩිම්බකෝෂය තුළ සිදුවන අවධි දෙකයි තියෙන්නේ. එකක් තමයි සියුනික අවධිය, අනිත් එක ලුටියල් අවධිය කියන එක. ඒ කියන්නේ ඩිම්බ සියුනිකාවක් මගින් ඩිම්බයක් නිපද වීම දක්වා පවතින අවධිය අපි කියනවා සියුනික අවධිය කියලා. සියුනික අවධියෙන් පස්සේ ඩිම්බය පිට කිරීම සිදු කරනවා. අපි දන්නවා ලුටියල් හෝමෝනය, ලුටීකරණ හෝමෝනය ශ්‍රාවය වීම සිදු වෙන්නේ අවස්ථාවේදී වැඩිපුර. ඊට පස්සේ තියෙන්නේ අපි ලුටියල් අවධිය කියන අවධි දෙක. එහෙනම් පිළිතුර ගන්න පුළුවන් අපිට සියුනික අවධිය සහ ලුටියල් අවධිය කියලා. ගර්භාෂය තුල සිද්ධ වෙනවා නම් අපි දන්නවා ගර්භාෂය තුලදී ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය සහ ශ්‍රාවීය අවධිය කියලා අවධි තුනක් විදිහට අපි කතා කිරීම සිද්ධ කරනවා. හොඳයි. 31 වෙනි ප්‍රශ්නය. සුපෝෂණ තත්වයක් යට සහිත ජලාශයක දුර්ගන්ධයට හේතු වන වායුව වන්නේ. සුපෝෂණය වෙච්ච ජලාශයක මොකද වෙන්නේ? බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි ජලාශය තුල. ඒතර ඒ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා පිට කරනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන වායුව. ඒ නිසා තමයි කුණු බිත්තර ගඳක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. පිළිතුර වෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන පළවෙනි පිළිතුර. ඉතින් අනිත් වායුව අපිට බලන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ගඳක් නැහැ. එහෙම ගඳක් තිබුණා නම් අපිට දැන් ආක්‍රාණය වෙන්න ඕනේ. එහෙනම් ගඳක් නැහැ. නයිට්‍රජන් වායුවේ ගඳක් නැහැ. මොකද වායු වලේ නයිට්‍රජන් තියෙනවා. එහෙනම් අපිට මේ ගඳ උරගෙන ඉන්න වෙනවා හැමතිස්සෙම. ඒක ගඳක් නැහැ. හීලියම් වායුව කියන්නේ නිෂ්ක්‍රීය වායුවක්. ඒකත් වායු වලේ සුළු ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ ගඳක් අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට අපිට පුළුවන් ඕනනම් අර නොදන්නා වායුව සොයා ගැනීම සිදු කරන්න. 32 වෙනි ප්‍රශ්නය. පරිසර දූෂණය නිසා ඇතිවන බලපෑම් කිහිපයක් පහත දැක්වේ. ජලජ ජීවීන් මිය යාම, කුණුගල් වැනි පාෂාණ දියවීම, වායුගෝලීය වායු ප්‍රශ්නයට වෙනස් වීම, සුපෝෂණය ඇතිවීම. මේවායින් අම්ල වැසි නිසා ඇතිවන අහිතකර බලපෑම් වන්නේ මොන? ඒතර මේ ඔක්කොම පරිසර දූෂණය වෙන ආකාර තමයි මේ කියලා කියන්නේ. හැබැයි ප්‍රශ්නේ අහන්නේ අම්ල වැසි නිසා ඇතිවන බලපෑම් කියලා. ඒතර අම්ල වැසි නිසා ඇතිවන බලපෑම් වෙන්නේ ජලජ ජීවීන් මිය යාම. මොකද ආම්ලික ජලයේ ජලාශ වලට ආපුවාම ජලාශ වල ඔක්සිජන් ප්‍රතිශතය අඩු වීම සිද්ධ වෙනවා. ඒ වගේම ආම්ලික තත්ත්වය pH එකේ වැඩි වුණාම ජීවීන් මිය යාම සිද්ධ වෙනවා. උණුගල් වැනි පාෂාණ දිය වෙනවා. උණුගල් වලට අම්ල වැටුනහම අම්ලයක උණුගල් ප්‍රතික්‍රියා කරලා ඒ පාෂාණ දියවීම සිද්ධ වෙනවා. ඔය පිළිම ගල් පිළිම එහෙම විනාශ වීම සිද්ධ වෙන්නේ ගල් කණු මේ දියවීම නිසා. වායුගෝලීය වායු ප්‍රතිශතයේ වෙනස් වීම සිද්ධ වෙන්නේ නැහැ අම්ල වැසි නිසා. සුපෝෂණය කියන්නේ ජලාශවල නයිට්‍රේට් ෆොස්ෆේට් කියන සාන්ද්‍රණය වැඩි වීම සිද්ධ වෙන එක. ඒක වෙන්නේ නැහැ අම්ල වැසි නිසා. එහෙනම් A සහ B කියන පිළිතුරු නිවැරදි කියලා ගන්න පුළුවන් පළවෙනි පිළිතුර. 33 වෙනි ප්‍රශ්නය. සජීව පදාර්ථයේ ප්‍රධාන ජෛවණු සියල්ලේම අන්තර්ගත මූලද්‍රව්‍ය වන්නේ. අපි දන්නවා සජීව පදාර්ථයේ තියෙන ජෛවණු ප්‍රධාන ජෛවණු හතර වෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල කියන අණු. මේවායින් අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලක. ලිපිඩ වල තියෙන්නේ මොනවද? ලිපිඩ වල තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලක. ප්‍රෝටීන වල තියෙනවා මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලක. ඊළඟට න්‍යෂ්ටික අම්ල වල තියෙනවා මොනවද?
ඒ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. මේ ප්‍රෝටීන වල සල්ෆර් සුළු ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන පුළුවන් සමහර ප්‍රෝටීන වල. මෙන්න මේ තියෙන මූලද්‍රව්‍ය. එහෙමනම් අහන්නේ ජෛවවල සියල්ලේම අන්තර්ගත වන මූලද්‍රව්‍ය. ඒ සියල්ලේම අන්තර්ගත වන මූලද්‍රව්‍ය පේනවනේ අපි. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන පිළිතුර. 34 වෙනි ප්‍රශ්නය. ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් ඝන සෙන්ටිමීටර් 500ක ද්‍රාවණයක් පිළියෙල කර ගැනීමට මැනගත යුතු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොපමණද කියලා. හරිද? අපි මොකද කියලා කියන්නේ? එකයි මවුල ඝන ඩෙසිමීටරයට. ඒ කියන්නේ ජලය ඝන සෙන්ටිමීටර් 100ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් තියෙනවා. මවුල එකක් කියලා කියන්නේ අපි ඉස්සෙල්ලත් ඉගෙන හදාගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ මවුල එකක් කියන්නේ ග්‍රෑම් 40ක්. ඔන්න ඔක තමයි ඉස්සෙල්ලා මෙතනින් ගන්න ඕන සම්බන්ධය මේක තමයි. ජලය ඝන ඩෙසිමීටර් එකක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. ඝන සෙන්ටිමීටර් 1000ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් දිය වෙලා තියෙනවා නම් ග්‍රෑම් 40ක් තියෙන්න ඕනේ. දැන් අපෙන් අහන්නේ 500ක එහෙනම්. එහෙනම් මවුල ගාන වෙනස් වෙන්න බෑ. 500ක දිය වෙන්න ඕන ප්‍රමාණය. එහෙනම් මේකත් මේ විදිහට වෙන්න ඕනේ. 1000ක 400ක් දිය වෙන්න ඕන නම් 500ක දිය වෙන්න ඕනේ කොච්චරද? ග්‍රෑම් 20ක්. 500ක දිය වෙන්න ඕනේ මවුල එකක්මයි. මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ග්‍රෑම් 20ක් තමයි. එහෙනම් පිළිතුර එන්නේ ග්‍රෑම් 20යි කියනවා. දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට. 35 වෙනි ප්‍රශ්නය. සූත්‍රිකා විදුලි බල්බයක ආවරණයේ CI වොට් 230 වෝල්ට් ලෙස සටහන්ව ඇත. එම බල්බය ගෘහ විද්‍යුත් පරිපථයට සම්බන්ධ කළ විට ඒ තුලින් ගලා යන ධාරාව කොපමණද? ක්ෂමතාවය සහ ධාරාව සම්බන්ධ සූත්‍රයක් අපි ගොඩ නිතරම තියෙනවා. P = VI කියලා. මේක නිතර භාවිත වෙන සූත්‍රයක්. ක්ෂමතාවය කියන්නේ CI වොට්, විභවාන්තරය 230 වෝල්ට්. I දන්නේ නැහැ. එහෙනම් I තමයි හොයන්න ඕනේ. I හොයන්න මොකද කරන්නේ? මේක 230න් බෙදන්න ඕනේ. එහෙනම් දෙපැත්තම 230න් බෙදුවාම මේ බිඳුවට බිඳුව කැපෙනවා 5 10ට 23 ඒවා. 10ට 23 ඒවා නෑ බිඳුවයි. 100ට 23 ඒවා 4යි. 23 ඒවා 4 92යි. එතකොට ඉතුරු 8 80ට ආයි 23 ඒවා 3ක් ගන්න පුළුවන්. එතකොට 69ක් එනවා. එහෙනම් පිළිතුර වෙන්නේ ඇම්පියර් 0.43. ඇම්පියර් 0.43. 36 වෙනි ප්‍රශ්නය. දී ඇති රූපය සලකන්න. ලෝහ කුට්ටියේ ජලයේ ගිල්ලූ විට දුම්තරාදියේ පාඨාංකය කොපමණද කියලා. මේකේ දීලා තියෙනවා දුම්තරාදිය. ඒ දුම්තරාදියේ ලෝහ කුට්ටියේ එල්ලලා තියෙනකොට පාඨාංකය නිව්ටන් 6ක්. ඒ කියන්නේ වාතයේදී මේ ලෝහ කුට්ටියේ බර නිව්ටන් 6ක් කියලා කියනවා. ජලයේ ගිල්ලුවාම දුම්තරාදියේ පාඨාංකය අඩු වෙනවා. ඒ වගේම විස්ථාපනය වෙලා තියෙනවා තරලයක්. මේ පිටාර බඳුනක් නැත්නම් අපි කියන යුරේකා බඳුනක දාලා මේක ඇතුලේ මේ ලෝහ කුට්ටිය ගිල්ලනවා. ලෝහ කුට්ටිය ගිල්ලුවාම මේ පිටාරයේ ජල ප්‍රමාණයේ ස්කන්ධයේ විස්ථාපනය වෙච්ච ජල ප්‍රමාණයේ ස්කන්ධය දීලා දෙනවා නිව්ටන් 2යි. එhmenan මේකේ නිව්ටන් 2යි විස්ථාපිත ජල පරිමාව නිව්ටන් 2යි කියලා කියන්නේ මේක මත ඇති කරන උඩුකුරු තෙරපුම කොච්චරද? නිව්ටන් 2යි. මොකද ආර්කිමිඩිස් කියන්නේ වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් නිසල තරලයක ගිලී ඇති විට එමගින් විස්ථාපනය කෙරෙන තරල පරිමාවයේ බරට සමාන උඩුකුරු තෙරපුමක් ඇති කරයි කියලා කියනවා. එහෙනම් මෙතන නිව්ටන් 2ක තරල පරිමාවක් විස්ථාපනය වුණා නම් උඩුකුරු තෙරපුමත් නිව්ටන් 2ක් වෙනවා. එහෙනම් මේකේ ආරම්භයේදී තිබුණේ මෙයාගේ බර නිව්ටන් 6යි. දැන් මොකද වෙන්නේ? 2ක් අඩු වුණා. එහෙනම් එන්න ඕනේ නිව්ටන් 4ක් කියන පිළිතුර එන්නේ. එහෙනම් නිව්ටන් 4යි කියලා කියන්නේ දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 37 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන්නේ බොබිනයක් වටා ඔතා ඇති කොටවල් විශාල සංඛ්‍යාවකින් යුතු පරිවෘත්ත තඹකම්බි දඟලයකි.
දඟලේ අග්‍ර නියෝන් බල්බයකට සවි කර ඇත. ඉතා ප්‍රබල දණ්ඩ චුම්බකයක් දඟලේ සිදුර තුලින් ඉහළ පහළ වේගයෙන් චලනය කරනු ලැබේ. පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. මතක ඇති මයිකල් ෆැරඩේ කිව්වා පරිපථයක් හා සම්බන්ධ වී ඇති චුම්බක ශ්‍රාව රේඛාවල වෙනසක් ඇතිවන විට එම පරිපථය තුළ විද්‍යුත් ගාමක බලයක් හටගනී කියලා තමයි මයිකල් ෆැරඩේ කිව්වේ. එවනම් මේ දඟලය තුළ චුම්බකය චලනය කරන විට විද්‍යුත් ගාමක බලයක් හටගන්නවා. හැබැයි මේ චුම්බකය දඟලය අසල නිසලම තියෙද්දී විද්‍යුත් ගාමක බලයක් හටගන්නේ නැහැ. මොකද ශ්‍රාව රේඛා කැපෙන්නේ නැති නිසා. එවනම් මේ බලන්න පිළිතුරු චුම්බකයේ වේගයෙන් දඟලය තුළට චලනය කරන විට නියෝන් බල්බේ ක්ෂණිකව දැල්වේ. එහෙනම් හරි. ඊළඟට කියනවා චුම්බකයේ දඟලය තුළට ඇතුළු කර ඇති විට නියෝන් බල්බේ දිගටම දැල්වී පවතී. දැන් චලනය කරගෙන ආව දැන් ඇතුලේ තියෙනවා. හැබැයි මේව නිකන් තිබුණාට චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රාව රේඛා කැපෙන්නේ නැහැ. එහෙමනම් නියෝන් බල්බේ පත්තු වෙන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. චුම්බකයේ දඟලෙන් ඉවතට වේගයෙන් චලනය කරන විට නියෝන් බල්බේ ක්ෂණිකව දැල්වේ. හරි. ඉවතට චලනය කරනවානේ. එහෙනම් චලනය කිරීමක් සිද්ධ වෙනවා කියන්නේ නැවතත් ශ්‍රාව රේඛා කැපෙනවා. එහෙමනම් විදුලි ගාමක බලයක් හට ගන්නවා. එහෙනම් ඒකත් නිවැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ A හා C කියන හතරවෙනි පිළිතුර. 38 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන පරීක්ෂණ නලවල අඩංගු ද්‍රව්‍ය සමාන කාලයක් තුළ තබා මලබැඳීමේ ශීඝ්‍රතාවය පරීක්ෂා කරන ලදී. පළවෙනි නලයේ තියෙන සෝඩියම් තනු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, දෙවෙනි ජල එකේ තියෙන සිසිල් ජලය, තුන්වෙනි එකේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව්‍ය. අපි දන්නවා යකඩ මලබැඳීම සඳහා අවශ්‍ය සාධක දෙකක් තියෙනවා. මොනවද? එකක් තමයි ජලය, අනිත් එක ඔක්සිජන් වායුව. ඒ තමයි මලබැඳීමට අවශ්‍ය සාධක. මලබැඳීමේ ශීඝ්‍ර කරන සාධකයක් තියෙනවා. මොනවද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. නැත්නම් අපි කියන අම්ල සහ ලවණ කියන ඒවා මලබැඳීමේ වේගය වැඩි කරනවා. භස්ම නැත්නම් අපි කියනවා ක්ෂාර කියන දේවල් මලබැඳීමේ වේගය අඩු කරනවා. එහෙමනම් මේකේ ශීඝ්‍රතාවය අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. මලබැඳීම වේගයෙන්ම සිද්ධ වෙන්නේ අම්ල තියෙන එකේ, ඒ කියන්නේ ඒ වල. දෙවෙනියට සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජලය තියෙන එකේ. තුන්වෙනියට සිද්ධ වෙන්නේ භස්ම තියෙන එකේ. එහෙනම් ශීඝ්‍රතාව අඩු වන අණු පිළිවෙල අහන්නේ A B C කියන පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට. 39 වෙනි ප්‍රශ්නය. සෝඩියම් පරමාණුක ස්කන්ධය 3.81 වැඩි කිරීම 10 ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.67 වැඩි කිරීම 10 ග්‍රෑම් වේ. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වයි. මොකක්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ? කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධය කොපමණ වාරයක් විශාලද කියන එක. එම නැත්තම් අපිට කියන්න පුළුවන් පරමාණු ස්කන්ධ ඒකකය මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධය කොපමණ වාරයක් විශාලද කියන එක. එහෙනම් ඕනම පරමාණුක ස්කන්ධය පරමාණු ස්කන්ධ ඒකකයෙන් බෙදුවහම අපිට එනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ඒතර පරමාණු ස්කන්ධ ඒකකයේ විදිහට අපි පාවිච්චි කරන්නේ කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක්. අපිට කාබන් පරමාණුක ස්කන්ධය දීලා තිබුණා නම් අපි ඒක 12න් බෙදලා ගන්න ඕනේ. හැබැයි මෙතන දීලා තියෙන්නේ පරමාණු ස්කන්ධ ඒකකය. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධය මනින ඒකකයේ දීලා තියෙනවා අපිට. එහෙමනම් හරි පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන්. සෝඩියම් වල ස්කන්ධය නෝ 3.81 වැඩි කිරීම 10 ඒක බෙදනවා. පරමාණු ස්කන්ධ ඒකකය එනවා 1.67 වැඩි කිරීම 10 ග්‍රෑම් කියන්නේ. ඒ කියන්නේ පිළිතුර එන්නේ දෙවෙනි පිළිතුර. දැන් ගොඩක් අය මේක පටල ගන්නවා. මොකද අර 12න් එකෙන් බෙදන්න ඕනේ කියන එක. 12න් එකෙන් බෙදන්නේ කාබන් පරමාණුයේ ස්කන්ධය දීලා තිබුණොත්, කාබන් පරමාණුයේ ස්කන්ධය දීලා තිබුණොත් අපි කාබන් වල ස්කන්ධයෙන් 12න් එකක් අරගන්න ඕනේ. ඒක අරගෙන තමයි දීලා තියෙන පරමාණුයේ ස්කන්ධය බෙදන්න ඕනේ. ඒ නිසා මෙතන එහෙම කරන්න අවශ්‍ය නැහැ. මෙතන අපි පරමාණු ස්කන්ධ ඒකකය කියන එක කෙලින්ම දීලා තියෙනවා. හරි. 40 වෙනි ප්‍රශ්නේ. රේඛීය මගක චලනය වූ වස්තුවක චලිතය මුල් තත්පර 63 නිරීක්ෂණය කර ලබාගත් තොරතුරු ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් පෙන්වා ඇත. මෙම චලිතය පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
මෙන්න මේක තමයි ප්‍රස්තාරය දීලා තියෙන්නේ. මම අවශ්‍ය තොරතුරු ටික විතරයි සටහන් කරලා තියෙන්නේ. අහනවා බලන්න. ඒකේ එක් දීලා තියෙනවා මුල් තත්පර 30 තුල වස්තුව ඒකාකාර මන්දනයකින් ගමන් කර ඇත. ප්‍රවේග කාල ප්‍රස්තාරයේ කාලාක්ෂය සමග වැඩිවීම සිද්ධ වෙනවා නම් කාලය සමග වැඩිවීමක් සිද්ධ වෙනවා නම් ඒකට කියන්නේ අපි ඒකාකාර ත්වරණයක් කියලා කියනවා. ප්‍රස්තාරයේ කාලයත් එක්ක අඩුවීමක් සිද්ධ වෙනවා නම් තමයි අපි කියන්නේ ඒකාකාර මන්දනයක් කියලා. එහෙනම් ඒක වැරදියි. මුල් තත්පර 60 තුල වස්තුව මත නියත බලයක් ක්‍රියා කර ඇත. ඒකාකාර ත්වරණයක් නෙතියෙන්නේ. ඒකාකාර ත්වරණයක් තියෙනවා නම් නියත බලයක් ක්‍රියා කරලා තියෙනවා. නියත බලයක් තමයි ක්‍රියා කිරීම සිද්ධ වෙන්නේ. මොකද අපි දන්නවා F සමානයි MA කියන එක එන්නේ. එතකොට A කියන එක නියතයි කියලා කියන්නේ. ත්වරණේ ඒකාකාර නම් බලය ඒකාකාර වෙනවා. T 45 වූ විට වස්තුවේ ප්‍රවේගය 4.5ක් වෙනවා කියලා. දැන් T 30 වෙනකොට අපි දන්නවා මේ ප්‍රවේගය 3යි. එහෙනම් 45 කියලා කියන්නේ මෙන්න මෙතන. එතකොට මේකෙන් බාහිර. එතකොට මෙතන 4.5 කියන එක නිවැරදි වෙනවා. එහෙනම් පිළිතුර ඒකත් නිවැරදි ඒ පිළිතුර. එහෙනම් පිළිතුර එන්නේ B සහ C පිළිතුරු තමයි නිවැරදි වෙන්නේ 4 වෙනි පිළිතුර. හොඳයි. එහෙමනම් අපි මේ සාකච්ඡා කරේ 2016 උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ පළමු ප්‍රශ්න පත්‍රයේ 21 වෙනි ප්‍රශ්නයේ සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු. එහෙමනම් මේ වෙනකොට ඔබ පළමු කොටසේ සියලු ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. ඒවයි පිළිතුරු ලබාගෙන තියෙනවා. මේ උපකාරක සම්මන්ත්‍රණ වල ප්‍රශ්න ඔබ බලා ගන්නවා නම් 16 17 වසර වල මේ 2020 ප්‍රශ්න පත්‍රයට මේක පිටුවහලක් වෙන්න පුළුවන්. එහෙමනම් අපි මේකේ දෙවෙනි කොටසෙන් නැවතත් හමු වෙමු. ආයුබෝවන්.